සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සිල් දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 අසපේ වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ වස්සාන කාලේ අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් බීටාද සිල්වා ලලිතා සමරතුංග නයන්ති විජේසූරි යන මහත්මීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් බලන්න පින්වත්නි ඈත දුරක හිටියත් මේ පින්නතුන්ට වාසනාව උදා වෙලා තියෙනවා මේ වස්සාන කාලයේ මුල් කරගෙන උතුම් වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කර කර තමන්ගේ ජීවිතේ ගත කරන්න උතුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. කොයිතරම් ලාභයක්ද බලන්න. ඉතින් මේ වගේ මේ නිතර සෑම දාකම දැන් මේ ධර්ම දේශනා මාලාවක් මේ පින්නතුන් උදෙසා විශේෂයෙන්ම ඒ කැනඩාවේ වාසය කරන්නේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පිරිස උදෙසාම විශේෂ ධර්ම දේශනා මාලාවක් මේ පින්නතුන්ට පවත්වනවා. ඉතින් බොහොම සතුටටපත් වෙන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට මේ ලැබිච්ච ලාභය ගැන හිතලා බොහොම සතුට වෙන්න බලන්න අපිට කොයිතරම් වාසනාවක්ද gedara ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කර කර බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න පුළුවන්. ධර්මයේ ගැන හිත පහදවා ගන්න පුළුවන්. සංඝ රත්නය ගැන හිත පහදවාගෙන තමන්ගේ ජීවිතේ ගත කරන්න පුළුවන්. කොයිතරම් ලාභයක්ද බලන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච ලාභේ වටිනාකම හිතන්න. එතකොට තමයි අපිට තේරෙන්නේ අනේ අපිට මේ වගේ දුර්ලභ ශන සම්පත්තියක් ලැබිලා තිනවා. මේ ශන සම්පත්තිය අපි ආරක්ෂා කරගන්න අපි මහන්සි ගන්න ඕනි කියලා යා ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා. ඒ නිසා පින්වත්නි මේ කලාතුරකින් පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම හිතේ ප්‍රසාදයක් අපි ඇති කර ගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ දේශනා කර දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ ඒ ආජානියෝ පරම උත්තම ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ උපත දුර්ලභයි. නසෝ සබ්බත් ජායති. උන්වහන්සේලා සෑම තැනකම උපදින්නේ නැහැ. යත්තසෝ ජායති ධීරෝ යම් තැනක ඒ මහා ප්‍රඥාවන්ත උත්තමයා උපදිනවද තං කුලං සුඛ මේදති. ඒ කුලය ඒ ප්‍රජාව මහා සැපයක් ලබනවා. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමෙන් දේ මිනිසුන්ට මහා සැප සම්පතක් උදා වෙනවා. ආන්න ඒක පහළ වෙන්නේ ඒ සම්පත්තිය ලැබෙන්නේ ඒ වාසනාව ලැබෙන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණොත් පමණයි පින්වත්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන හිතාය. මහණෙනි එකම එක පුද්ගලයෙක් මේ ලෝකයට පහළ වෙන බොහෝ අයට හිත පිණිස බහුජන සුඛාය බොහෝ අයට සැප පිණිස ලෝකානුකම්පාය මේ ලෝකෙට අනුකම්පා පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන මේ දේ මිනිසුන්ට යහපත පිණිස හිතසුව පිණිස කලාතුරකින් මේ ලෝකෙට එකම එක උත්මේ පහළ වෙනවා. කතමෝ ඒක පුද්ගලෝ කවුද එකම එක පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කොයිතරම් ලාභයක්ද බලන්න මේ දේ මිනිසුන්ගේ යහපත පිණිස හිතසුව පිණිස පහළ වෙච්ච
ඒ පරමෝත්තම බුදුරජාණන් වහන්සේ අපි ආදරයෙන් සරණ ගියොත් කොයිතරම් අපිට විපාක ලැබෙයිද? යහපත් විපාක, සැප විපාක කොයිතරම් අපේ ජීවිතේට යහපත හිතසුව පිණිස පවතීද? ඒ ධර්මයේ අපි ආදරයෙන් සරණ ගියොත් කොයිතරම් අපිට සැප විපාක ලැබෙයිද? යහපත හිතසුව පිණිස පවතීද? ඒ ආර්ය මහා සංඝරත්නය අපි ආදරයෙන් සරණ ගියොත් අපේ ජීවිතේ බොහෝ කල් ඒක හිතසුව පිණිස පවතී. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ජීවිතේ ඇත්ත ස්වභාවය, මේ ජීවිතේ කතන්දරේ, මේ ජීවිතේ තියෙන හරය මොකක්ද කියලා දේශනා කරා. මේ ලෝකයේ ජීවිතයේ ඇත්ත ස්වභාවය, මේ ලෝකයේ පරම සත්‍ය දේශනා කරන්න සම්බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙන්න ඕනි. උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරා. අවබෝධ කරලා මේ ලෝකයේ දෙමිනිසුන්ට දේශනා කරනවා ඒක අවබෝධ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ මේ ජීවිතය දැක්ක උත්තමෙක් මේ ලෝක ධාතුවේ වෙන නැහැ. මේ සත්වයාගේ ජීවිතයේ පවතින ඇත්ත කතන්දරේ දැකපු වෙන උත්තමෙක් මේ ලෝක ධාතුවේ පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේ එක එක උපමා වලින් අපේ ජීවිතයේ මේ වගේ දෙයක් කියලා සෑම විටම දේශනා කරා. හරි පුදුමයි ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ආන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවබෝධයට අනුව අපේ ජීවිතයට ඒ ධර්මයේ ගලපුවොත් පින්වත්නි, අපි කවුද කියලා අපිට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ඒක ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. කොයිතරම් වාසනාවක්ද අපිට මේ වගේ පරම උත්තම වූ, පරම ගම්භීර වූ, විස්මී ජනක අద్භූත ධර්මයේ අපිට දැන් අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ හරි අద్භූත හෙළිදරව්වක් අපේ ජීවිතේ විස්තර කරනවා. හරි පුදුමයි උන්වහන්සේ මේ අපේ ජීවිතේ දැකපු ආකාරය බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පේන පින්ඩුපම කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාගතුන් වහන්සේ ඒ දවස්වල වාසය කරේ අයෝධ්‍යා නගරාසන්නයේ බුදුරජාණන් වහන්සේ මේ ගංගා නදී තීරේ උන්වහන්සේ වැඩ හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහිම දේශනා කරනවා මහණෙනි මේ වගේ දෙයක් කියනවා. මේ ගංගා නදියේ ලොකු පෙනගුළු මතුවෙනවා කියනවා. ලොකු පෙනගුලි මතුවෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මේ පෙනගුලිය දිහා හොඳට බලාගෙන ඉන්නවා කියනවා. ඇස් ඇති නුවණැති කෙනෙක් මේ අර පෙනගුලිය දිහා හොඳට බලාගෙන ඉන්නවා කියනවා. ඒ ගැන ඔහු හිතනවා කියනවා. නුවණින් විමසනවා කියන. එතකොට මේ පෙනගුලිය ගැන බලා ඉන්නකොට හිතනකොට නුවණින් විමසනකොට ඔහුට ඒක වැටහෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරා හිත්තකංචේව කායති. ඒ පෙනගුලිය හිස්සු දෙයක් හැටියට ඔහුට වැටහෙනවා කියනවා. තුච්ඡකංචේව කායති. ඒ පෙනගුලිය තුච්ඡ වූ දෙයක් හැටියට වැටහෙනවා කියනවා. අසාරකංචේව කායති. අසාර වූ දෙයක් හැටියට ඒ පෙනගුලිය ඒ ඇස් ඇති පුරුෂයාට වැටහෙනවා කියනවා. දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කිංහිසියා භික්කවේ පේන පින්ඩේ සාරෝ. මේ පෙන පිඩේ තියෙන සාරය මොකක්ද කියනවා. දැන් බලන්න අර පෙනගුලි දිහා හොඳට ඇස් ඇති කෙනෙක් බලාගෙන ඉන්නකොට එයා ඒ පෙනගුලිය නුවණින් විමසනකොට ඒ කියන්නේ හිතනකොට ඒක යථා ස්වභාවය විමසනකොට ඔහුට වැටහෙනවා කියනවා මේකේ ගන්න දෙයක් නැහැ. මේක හිස් වූ දෙයක්, මේක තුච්ඡ වූ දෙයක්, මේක අසාර වූ දෙයක් හැටියට ඒ පෙනගුලිය වැටහෙනවා කියන. හරි පුදුමයි මේ බුදුරජාණන් වහන්සේ මේ අපේ ජීවිතේ හෙළිදරව් කරන ආකාරය පුදුම සහගතයි. උන්වහන්සේගේ ආශ්චර්යය මේ භාගතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය බලන්න අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය අපිට මොනතරම් වාසනාවක්ද පින්වත්නි මේවා ශ්‍රවණය කර කර අනේ අපේ ජීවිතයේ ස්වභාවය මෙයයි කියලා තේරුම් ගන්න අපිට හැකියාවක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒව මේවකෝ භික්කවේ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං. ඒ වගේමයි කියනවා යම් රූපයක් ඇද්ද අතීත අනාගත වර්තමාන අජ්ජත්තං වා බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු සියුම් හීනං වා පනීතං වා හීන ප්‍රනීත යන්දූරේ සම්තිකේවා දුර ළඟ යම් තාක් දුර ළඟ යම් රූපයක් තියෙනවද දේශනා කරා තම්බික්කුම් පස්සති. ආන්නේ රූපේ ගැන භික්ෂුව බලනවා කියනවා. නිජ්ජායති. ඒ රූපේ ගැන හිතනවා කියනවා. ඒ රූපේ ගැන හිතනවා කියනවා. දේශනා කරනවා යෝනිසෝ උපපරික්කති.
ඒ රූපේ යථා ස්වභාවය නුවණින් විමසනවා කියනවා. නුවණින් විමසනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ විදිහට ඒ රූපයේ දෙස බලනකොට බලාගෙන ඉන්නකොට ඒ රූපය ගැන හිතනකොට ඒ රූපේ නුවණින් විමසනකොට ඔහුට වැටහෙන්නේ මේ රූපය ගැන කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා රිත්තකංචේව කායති. මේ රූපේ ගණ්ඩ දෙයක් නැහැ. මේ රූපය කියන්නේ හිස් වූ දෙයක්. එතන හිස් වූ දෙයක් කියලා කියන්නේ මගේ ආත්මය කියන දේෙන් හිස් වූ දෙයක් මේක. තුච්ඡකංචේව කායති. මේක තුච්ඡ වූ දෙයක්. මේකේ හරයක් නැහැ කියන අර්ථේ. මේකේ කිසි වටිනාකමක් නැහැ කියන අර්ථේ ඒකේ තේරුම් යන්නේ. දේශනා කරනවා බුදුරජාණන් අසාරකංචේව කායති. අසාරූ දෙයක් හැටියට ඔහුට වැටහෙනවා කියනවා. දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කිංසියා භික්කවේ රූපේ සාරු. මේ රූපේ තියෙන සාරය මොකක්ද කියනවා. කොයිතරම් බලන්න මේ බුදුරජාණන් වහන්සේ අපේ මේ ජීවිතය ගැන දේශනා කරපු ආකාරය. මේ ලෝක සත්වයන් පින්වත් මේ රූපයට වසඟ වෙලා ඉන්නේ. රූපයට ඇලිලා ඉන්නේ. රූපෙන් සතුට වෙලා ඉන්නේ මේ ලෝකේ. රූපේ ඇත්ත ස්වභාවය මේ ලෝකෙට දේශනා කරද්දී හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ මේ අద్භූත අවබෝධය. බලන්න මේ දේ මිනිසුන්ම රූපේ වැළඳගෙන රූපේ සතුටු වෙලා රූපේ මම්මගේ ආත්මය කියලා වැළඳගෙන ඉන්න ලෝකෙට උන්වහන්සේ නොවැළෙන ධර්මයක් දේශනා කරද්දී මේ ලෝකේ කම්පා වෙනවා කියනවා. මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය අනිත්‍යයි කියලා මේ ලෝකෙට දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීර්ඝ ආයුෂ තියෙන ලෝකවල දෙවිවරු ඉන්නවා කියනවා. මේ ධර්මයේ ඇහුවට පස්සේ කම්පා වෙනවා කියනවා. ඒ වගේම මේ ධර්මයේ ඇහුවට පස්සේ කම්පා වෙනවා කියනවා. කලන්තේ දානවා කියනවා. මේ වගේ ගම්භීර ධර්මයක් අහනකොට ඒගොල්ලන් හිතනවා කියන අනේ අපි මෙච්චර කල් නිට්ටයයි කියලා හිතාගෙන අනිත්‍යව ඉඳගෙන නිට්ටයයි කියලා හිතුවනේ. අනේ අපි සදාකාලික නොවන ස්වභාවයෙන් ඉඳගෙන සදාකාලිකයි කියලා හිතුවනේ. අනේ අපි චුත වෙන ස්වභාවයෙන් ඉඳගෙන චුත නොවෙනවා කියලා හිතුවනේ. කියලා මේගොල්ලන් මේ හිතනවා කියනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී මේ ලෝකේ කම්පා වෙන්නේ ඒකයි. ඇයි ලෝකේ ඇත්ත ස්වභාවය දේශනා කරන පෙර නොඇසූ විරූ ධර්මයක් මේ ලෝක ධාතුවට දේශනා කරනකොට මම මගේ ආත්මය කියලා වැළඳගෙන හිටියේ දේ මිනිසුන් මේ ධර්මයේ අහද්දී කම්පා වෙනවා කියනවා, හඬා වැළපෙනවා කියනවා, කලන්තේ දානවා කියනවා. අద్භූත ධර්මයක් මේ ලෝකෙට දේශනා කරද්දී හරි පුදුමයි පින්වත්නි බුදු කෙනෙක්ගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ වදාලා යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්කම් පවත්තති. බුදුරජාණන් වහන්සේ යම් කලක යම් දවසක විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගෙන මේ ධර්මයේ ලෝකෙට දේශනා කරාද සදේවකස්ස ලෝකස්ස සත්ත අප්පටි පුද්ගලෝ දෙවියන් සහිත ලෝකේ උන්වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ තරම් බුදුරජාණන් වහන්සේ මහේසාක්‍යයි කියනවා දේ මිනිසුන් අතර. බලන්න මේ රූපයේ ඇත්ත ස්වභාවය මේ ලෝකෙට දේශනා කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. කොයිතරම් අපිට වාසනාවක්ද පින්වත්නි. අපි මේ රූපයට මම්මගේ ආත්මය කියලා වැළඳගෙන ඉන්න මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ මේ රූපේ පෙන පිටක් බඳු කියලා දේශනා කරද්දී අපිට මේ රූපය අවබෝධ කරගන්න කොයිතරම් දැන් කාලේ උදා වෙලාද වාසනාව උදා වෙලාද බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් අපි ජීවිතේ දැක්කා කියන්නේ අපි තරම් වාසනාවන්ත පිරිසක් මේ ලෝක ධාතුවේ නැහැ. බලන්න මේ රූපයේ ඇත්ත ස්වභාවය පින්වත්නි. එතකොට සාරයක් නැහැ පෙන පිටක් වගේ කියනවා. ඕන වෙලාවක මේ රූපේ විනාශ වෙලා යනවා. නැසී වෙනසී යනවා. බිඳී යනවා. මේ රූපේ නොයේක් ලෙඩ රෝග හට ගන්නවා. මේ රූපේ අනිත්‍ය තමාගේ වශයෙන් පවත්වන්න බෑ. හැම වෙලෙම පින්වත්නි මේක නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි මේ රූපේ. රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේ රූපේ කැඩී බිඳී යන අර්ථයෙන් රූපය කියලා කියනවා. කැඩී බිඳී යන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා මේ සීතලෙන් කැඩී බිඳී යනවා. උණුසුමින් කැඩී බිඳී යනවා. ඊළඟට මේක අවුසුලන් වලින් කැඩී බිඳී යනවා. බඩගින්නෙන් කැඩී බිඳී යනවා. පිපාසයෙන් කැඩී බිඳී යනවා. දේශනා කරා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම නොඑක් සර්පයන් දෂ්ට කිරීමෙන් මේ කැඩී බිඳී යනවා. බලන්න මේ රූපේ හැම වෙලෙම අනිත්‍යයි. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ රූපේ කොහොමත් නැහැ. අසාර වූ දෙයක්, පෙන පිටක් බඳු රූපයක්. ඉතින් එවැනි රූපයක් පරිහරණය කරන අපි පින්වත්නි, රූපයෙන් උදම් වෙලා
රූපේ මම්මගේ ආත්මය කියලා අපි වැළඳගෙන හිටියොත් අපි තරම් අවාසනාවන්ත අඥාවන්ත පිරිසක් මේ ලෝකේ නෑ. එහෙනම් අපි හැම වෙලේම මහසි ගන්න ඕනේ රූපේ යනු කුමක්ද කියලා තේරුම් ගන්න. අසාරෝ පෙන පිටක් බඳු කියලා තේරුම් ගන්න අපි හොඳට මහන්සි ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්මයේ තුලට පැමිණෙන්න අපිට වාසනාව උදා වෙන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ හෙළිදරව්ව කොයිතරම් ආශ්චර්යද බලන්න. අපේ ජීවිතේ දකින්න කෝණ, අපේ ජීවිතේ දකින්න පැති උන්වහන්සේ විවෘත කරනවා අපිට. ඒ කොයිතරම් අපිට වාසනාවක්ද. අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට අපිට ජීවිතය ගැන හිතන්න පුළුවන් නම් පින්වත්නි, අපේ ජීවිතේ ඒකාන්තයෙන්ම අපේ ජීවිතේට මහා යහපතක් උදා වෙනවා, මහා යහපතක් උදා වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට බලන්න ඕන පින්වත් මේ රූපේ ඇත්ත ස්වභාවය දිහා. කොයිතරම් බලන්න මේ රූපේ හැම වෙලෙම රූපේ අනිත්‍ය වෙලා යනවා. දේශනා කරා බුදුරජාණන් වහන්සේ රූපම් වික්කවේ අනත්තා. මහණෙනි රූපේ අනාත්මයි කියලා. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ රූපේ නැහැ. මේ රූපේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් මේක ආබාධ පිණිස පවතින විදිහක් නැහැ කියනවා. යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා. ඒ නිසා රූපය යම් හේකින් අනාත්ම වේද. ඒ කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බැයිද? තස්මා රූපං ආබාධය සංවත්තති. ඒ නිසා රූපය ආබාධ පිණිස පවතිනවා. මේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ මේ රූපෙන්. ඇයි මේකේ ස්වභාවය ලෙඩ වෙලා මරණයටපත් වෙනවා, කැඩී බිඳී යනවා, විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. පෙන පිටක් බඳු මේ රූපේ ඇත්ත ස්වභාවය නම් අපි හොඳට දකින්න මහන්සි ගන්න ඕනේ. අන්න එතකොටයි පින්වත්නි ජීවිතයේ ඇත්ත යථාර්ථය මොකක්ද කියලා අපිට තේරුම් ගන්න වාසනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වගේ දෙයක් කියනවා. ඔන්න සරත් කාලේ ලොකු වැහිබිඳු ඇති වැස්ස වහිනවා කියනවා සරත් කාලේ. එතකොට වතුරේ දියබුබුලු මතුවෙනවා. දියබුබුලු මතුවෙලා මොකද්ද වෙන්නේ? බිඳිලා. දැන් බලන්න වහින වෙලාවක වතුරේ දියබුබුලු ඇති වෙනවා. අපි හොඳට දැකලා තියෙනවා මේක. දියබුබුලු ඇති වෙනවා එසැනින් ඒක බිඳිලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඇස් ඇති පුරුෂයෙක්ගේ දියබුබුලු දිහා හොඳට බලාගෙන ඉන්නවා කියන හිතනවා කියන නුවණින් විමසනවා කියනවා. එතකොට මේ දියබුබුලු දිහා හොඳට බලාගෙන ඉන්නකොට හිතනකොට නුවණින් විමසනකොට ඔහුට වැටහෙන්නේ මේ දියබුබුල කොහොමද? රිත්ත කංචේව කායිති. මේක හිස් වූ දෙයක්. දියබුබුල කියන්නේ හිස් වූ දෙයක් හැටි වැටහෙනවා. තුච්ඡ කංචේව කායිති. චුත්ත වූ දෙයක්. අසාර කංචේව කායිති. අසාරූ දෙයක් හැටියටයි ඒ දියබුබුල ගැන වැටහෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා කිංගසියා භික්කවේ මේ දියබුබුලේ ඇත්ත ස්වභාවය කිංගසියා භික්කවේ උදක බුබ්බුලේ සාරේ. මේ දියබුබුලේ සාරය මොකක්ද කියනවා. ඒ කියන්නේ දියබුබුලේ කිසිම හරයක් නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඒවමේවකෝ භික්කවේ යාකාචි වේදනා අතීත අනාගත පච්චුප්පන්න. ආන්නි වගේ කියනවා මේ වේදනාවක් තියෙනවා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ වේදනාවක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන තම් බික්කුම් පස්සති. ආන්නේ වේදනාව දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා කියන්නේ මේක ඇත්ත ස්වභාවය එයා දකින්න මහන්සි ගන්නවා. ඇත්ත ස්වභාවයේ දකිමින් වාසය කරනවා. ඒ වගේම නිජ්ජායතෝ ඔහු ඒ මොකද්ද කරන්නේ? නිජ්ජායති ඒ වේදනාව ගැන හිතනවා කියනවා. යෝනිසෝ උපපරික්කති නුවණින් විමසනවා කියනවා. වේදනාවේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා හොඳට නුවණින් විමසනවා කියනවා. ආන් එහෙම බලාගෙන ඉන්නකොට හිතනකොට නුවණින් විමසනකොට ඔහුට වැටහෙන්නේ මොකද්ද? මේ වේදනාවේ ගණ්ඩ දෙයක් නැහැ. මේ වේදනාව අසාර වූ දෙයක්, තුච්ඡ වූ දෙයක්, මේ කිසිම හරයක් නැහැ කියන කාරණේ වැටහෙනවා කියනවා. කිංහිසියා භික්කවේ වේදනාය සාරෝ. මේ වේදනාවේ මොකද්ද කියන සාරය, හරය. එතකොට බලන්න මේ අපි වේදනාව පහල කර අපි මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සැප දුක් උපේක්ෂා විඳ විඳ අපි අපේ ජීවිතය ගත කරනවා. මේ ජීවිතේ ගත කරනවා හැම වෙලේම පින්වත් මේ වේදනාවේ යථා ස්වභාවය මොකද්ද? මේක අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ අනිත්‍ය වෙලා යන වේදනාවක් තමයි පරිහරණය කරන්නේ. කිසිම සාරයක් නැති අසාරූ වේදනාවක් පරිහරණය කරනවා. එතකොට බලන්න මේ ලෝකයා මේ වේදනාව මම මගේ ආත්මය කියලා වැළඳගෙන ඉන්නවා.
එතකොට මේ වේදනාව වෙනස් වෙනකොට කම්පා වෙනවා, හඬා වැළපෙනවා. අනේ මට සැප තිබ්බා ඒ කාලේ. මං සැපසේ හිටියා. අන්න දැන් ඒක නෑ. දැන් මට දුකක්. අනේ කලින් සමහර අය දැන් කියනවා මං ඒ කාලේ දුකින් හිටියා. දැන් මං සතුටින් ඉන්නවා කියලා සතුටටපත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ මේ වේදනාවේ ඇත්ත ස්වභාවය. මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ වේදනාව නැසී වෙනසී යන දියක් දීබුබුලක් වගේ වහා වෙනස් වෙනවා කියන කාරණේ තේරුම් ගන්න හැකියාවක් නැහැ. හඬා වැළපෙනවා මට සැප මං ඒ කාලේ සැපෙන් හිටියා දැන් නැහැ. මං ඒ කාලේ දුකෙන් හිටියා මං දැන් සැපෙන් ඉන්නවා කියලා සමහර සතුටටපත් වෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද මේ වෙන්නේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ වේදනාව වෙනස් වෙවි යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේක මම්මගේ ආත්මය කියලා වැළඳගෙන හිටියට තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ වේදනාවේ නැහැ. වේදනාවේ නැහැ. වේදනාව දීබුබුලක් වගේ කියලා වදාළේ ඒකයි වහා බිඳී යනවා. එසැනින් මේ වේදනාව මොකද්ද වෙන්නේ? වෙනස් වෙවි යනවා. කොයිතරම් සත්‍යයක්ද බලන්න. මේ සැප විඳීම එනවා. මේ අනිත්‍ය වෙලා යනවා. මේ දුක් විඳීම එනවා අනිත්‍ය වෙලා යනවා. මේ දුක් සැප රහිත විඳීම එනවා අනිත්‍ය වෙලා යනවා. නමුත් මේක තේරුම් ගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් සිහිය නුවණ උපදවාගෙන වීරියෙන් යුතුව මේකේ ඇත්ත ස්වභාවය විමසන කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ වේදනාව කියන්නේ හිස් වූ දෙයක්. ඒ කියන්නේ මම්මගේ ආත්මයෙන් කියන දෙයින් හිස් වූ දෙයක්. මේක තුච්ච වූ දෙයක්, මේක අසාර වූ දෙයක් හැටියට වැටහෙනවා. එතකොට තමයි වේදනාව කියන්නේ මොකද්ද කියන කාරණේ එයාට තේරුම් ගන්න වාසනාව උදා වෙන්නේ. කොයිතරම් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරපු දේශනාව. උන්වහන්සේ වදාළේ වේදනාව කියන්නේ වේදීතීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. සැප විඳිනවා, දුක් විඳිනවා, දුක් සැප රහිත විඳීම එනවා. ඒතර බලන්න මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේ වේදනාව හට ගන්නවා. ස්පර්ශයේ සැප සහගත වෙනකොට වේදනාව සැප සහගත වෙනවා. ස්පර්ශයේ දුක් සහගත වෙනකොට වේදනාව දුක් සහගත වෙනවා. ස්පර්ශයේ දුක් සැප රහිත වෙනකොට වේදනාව දුක් සැප රහිත භාවයට පත් වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත ස්වභාවය. නමුත් මේක මම මගේ ආත්මය කියලා ගත්තට අපිට කිසිම ඒකේ ප්‍රතිඵලයක් නැහැ. අපි අනිත්‍ය වශයෙන්ම නැසී වෙනසී යන දෙයක් හැටියට මේ වේදනාව දකින්න මහන්සි ගන්න ඕනේ. එතකොටයි පින්වත්නි අපේ ජීවිතේ අපිට දකින්න පුළුවන් වෙන්නේ එහෙනම් මේ අනිත්‍ය වෙලා යන වේදනාවක් මම මේ පරිහරණය කරන්නේ. මේක මම්මගේ ආත්මය කියලා ගත්තට මේක කිසිම හරයක් නැහැ කියලා එයාට වැටහෙනවා. බලන්න එයාගේ එතකොට කොයිතරම් එයා මේ ජීවිතය ගැන දකින්න කෙනෙක්ද එතකොට? කොයිතරම් ජීවිතය ගැන කොච්චර අවබෝධයක් එයාට ඇද්ද? මොනතරම් එයා ගැඹුරට කල්පනා කරනවද ජීවිතය ගැන? ආන්න බලන්න ජීවිතයේ දකින්න කැඩපත තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොනතරම් වාසනාවක්ද බලන්න පින්වත්නි. මේ බටහිර ලෝකවල කවදාවත් මේ වගේ චින්තනයක් පින්වත්නි දෙන්න බෑ. මේ වගේ ජීවිතයේ අවබෝධය ඇති වෙන චින්තනයක් මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලයි මේ ජීවිතය දකින්න ආකාරය දේශනා කරේ. කොයිතරම් සුන්දරයිද බලන්න මේ ධර්මයේ. මොනතරම් ආශ්චර්යද බලන්න මේ ධර්මයේ. මේ ධර්මයේ ගලපගෙන වාසය කරද්දී කොයිතරම් අපේ ජීවිතේට අපේ ස්වභාවය දකින්න අපිට ඒක උපකාර වේද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මෙහෙම දෙයක්ත් තියෙනවා කියනවා. මොකද්ද? ඔන්න පායන කාලයේ අගමාස වෙද්දී ගිනි මද්දාහනේ වෙනකොට මිරිඟුව සෙල වෙනවා කියනවා. මිරිඟුව දැකලා තියෙනත් මේ පින්නතුන් බලන්න දැන් අපි වහනේක යද්දී පායන කාලයක වහනේක යද්දී බලන්න අවුවේ ගිනි මද්දාහනේ යනකොට ඈත පේනවා වතුර වගේ. මහා පාරේ පේනවා අපිට වතුර තියෙනවා වගේ. හැබැයි ළඟට යනකොට නෑ. ආය අපිට ඈතින් පේනවා ඈත වතුර තියෙනවා වගේ. ඕන් මිරිඟුවේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට ඒ ඇස්සැති පුරුෂයෙක් මිරිඟුව දෙස බලාගෙන ඉන්නවා කියන හිතනවා කියනවා ඔහු නුවණින් විමසනවා කියන මිරිඟුවේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයා ඇස්සැති පුද්ගලයා මේ මිරිඟුව දෙස බලාගෙන ඉන්නකොට හිතනකොට නුවණින් විමසනකොට වැටහෙනවා කියනවා මේ මිරිඟුව කියන්නේ හිස් වූ දෙයක්, තුච්ච වූ දෙයක්, අසාර වූ දෙයක් හැටියට ඔහුට වැටහෙනවා කියනවා. කිංගිසියා භික්කවේ මරීචිකාය සාරෝ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ මිරිඟුවේ සාරය මොකද්ද කියනවා. මේ මිරිඟුවේ සාරය මොකද්ද? කිසිම සාරයක් නැහැ මේ මිරිඟුවේ.
ඉතින් බලන්න මොනතරම් මේ මිරිඟුවට අපි රැවටෙනවද? කොයිතරම් මිරිඟුවෙන් අපි මුලා කරනවද? අද අපේ ජීවිතේ පින්නත් මිරිඟුවකට අහු වෙලා තියෙන්නේ. මේ සසරේම අපි මේ එන්නේ මේ මිරිඟුවට අහු වෙලා. මේ මිරිඟුවට අහු වෙලා ඇත්ත දකින්න බැරි නිසාමයි අපි මේ සසර සැරිසරා දුක් විඳ මේ යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒවමේකෝ භික්කවේ යාකාච සංඥා අතීතනාගත පච්චුප්පන්න ආනී වගේ මේ සංඥාව දකින්න කියනවා. යම් සංඥාවක් තියෙනවා අතීතනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් සංඥාවක් තියෙනවද තම් භික්කුම් පස්සති. ඒ සංඥාව ගැන භික්ෂුව බලනවා කියනවා. නිජ්ජායති හිතනවා කියනවා යෝනිසෝ උපපරික්කති. ඒ සංඥාවේ යථා ස්වභාවය නුවණින් විමසනවා කියනවා. ආන්නෙම ඔහු දකින්නකොට ඒ වගේම හිතනකොට ඒ සංඥාව ගැන නුවණින් විමසනකොට වැටහෙන්නේ රිත්ත කංචේව කායති. මේ සංඥාව කියන්නේ හිස් වූ දෙයක්. තුච්ඡ කංචේව කායති. තුච්ඡ වූ දෙයක්. අසාර කංචේව කායති. අසාර වූ දෙයක්. හැටියට වැටහෙනවා කියන කිංගිසියා භික්කවේ සංඥාය සාරෝ. මේ සංඥාවේ හඳුනා ගැනීමේ සාරය මොකක්ද කියනවා. එතකොට බලන්න පින්වත්නි මේ සංඥාවේ ඇත්ත ස්වභාවය මොකද්ද? කිසිම සාරයක් නැහැ. සංඥාව කියලා කියන්නේ මේ හඳුනා ගන්න දේ. සංජානාතිත්තිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි පින්වත්නි සංඥාව කියන්නේ. නිල් පාට හඳුනා ගන්නවා, කහ පාට හඳුනා ගන්නවා, සුදු පාට හඳුනා ගන්නවා, රතු පාට හඳුනා ගන්නවා. මේ නොයෙක් වර්ණයන් හඳුනා ගන්නෙත් එතකොට මොකෙන්ද? මේ සංඥාවෙන්. සංඥාව කියන්නේ හඳුනා ගන්න දේ. මේ රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස පහස අරමුණු හඳුනා ගන්නවා. එතකොට පින්වත් මේ හඳුනා ගන්න දේ අපි මම මගේ ආත්මය කියලා වැළඳගෙන ඉන්නවා. මම මගේ ආත්මය කියලා වැළඳගෙන අපි රැවටිලා ඉන්නවා මිරිඟුවකට අහු වෙලා. අපි මිරිඟුවකට අහු වෙලා මුලාවටපත් වෙලා මම මගේ ආත්මය කියලා ඉන්නවා. සංඥා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? හඬා වැළපෙනවා. අනේ මේ සියල්ල වෙනස් වෙනවනේ. අනේ මේවා වෙනස් වෙනවනේ කියලා හඬා වැළපෙනවා. ඇයි ඇත්ත ස්වභාවය දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. බලන්න පින්වත් එතකොට අපි කොයිතරම් මේ හඳුනා ගන්න දේවල් වෙනස් වෙලා යනවද? අපි හඳුනාගෙන ඉන්න දේවල් මොනතරම් අපි ඉදිරියේ වෙනස් වෙනවද? මොනතරම් අපි ඉදිරියේ වෙනස් වෙනවද? අපි නොයේක් දේවල් මේ ඇස මුල් කරගෙන හඳුනා ගන්නවා. බලා ඉද්දි වෙනස් වෙනවා. කන මුල් කරගෙන හඳුනා ගන්නවා. බලා ඉද්දි වෙනස් වෙලා යනවා. බලන්න කොයිතරම් මේ හඳුනා ගැනීම වෙනස් වෙනවද? ගඳ සුවඳ හඳුනා ගන්නවා මේ වෙනස් වෙනවා. රස හඳුනා ගන්නවා මේ වෙනස් වෙනවා. පාස හඳුනා ගන්නවා මේ වෙනස් වෙනවා. අරමුණු හඳුනා ගන්නවා මේ වෙනස් වෙනවා. නිතර වෙනස් වෙලා යන මේ සංඥාවට අපි අහු වෙලා මිරිඟුවකට අහු වෙලා අපි වාසය කරනවා. අපි දන්නේ නැහැ මේකේ ඇත්ත ස්වභාවය. හරි පුදුමයි මේ බුදු කෙනෙක්ගේ මේ හෙළිදරව්ව. කොයිතරම් බලන්න අපේ ජීවිතයේ ඇත්ත දේ විස්තර කරන ආකාරය. කොයිතරම් අద్භූතයිද. උන්වහන්සේට මොන තරම් අවබෝධයක් ඇද්ද? එතන මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය. ඒක බලන්න මොනතරම් අපි රැවටීමක් වෙනවද මේ සංඥාව මුල් කරගෙන. කොයිතරම් රැවටීමක් වෙනවද පින්වත්නි? කොයිතරම් රැවටීමක් වෙනවද? ඉතින් බලන්න පින්වත්නි මේ ඔක්කොම මේ සංඥාවෙන් එතකොට කළා තියෙන දේ. මිරිඟුවකට අහුවලා වගේ අපි වාසය කරනවා. ඒක බලන්න මේ සංඥාට මොනතරම් මුලා වෙලාද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යදී නිට්ටය හැටියට අපි හඳුනාගන්නේ. දුක්දී සැපදී හැටියට අපි හඳුනාගන්නේ. බලන්න අනාත්ම වූ දේ ආත්ම හැටියට මම මගේ ආත්මයේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් හැටියට අපි හඳුනාගන්නේ. බලන්න එතකොට අපි කොයිතරම් රැවටිලා ඉන්නවද මේ සංඥාවට? කොයිතරම් රැවටිලා ඉන්නවද? බලන්න. අසාර වූ දේ සාර වූ දෙයක් හැටියට අපි හඳුනාගෙන ඉන්නවා. බලන්න මේ සංඥාව මොනතරම් විපල්ලාස වෙලාද? විකෘති වෙලාද? අපි මේ පවතින සංඥාව ඇත්ත වගේ අපි හඳුනා ගන්නවා. නමුත් ඇත්ත නෙවෙයි. ඉතින් බලන්න මොනතරම් අපි මුලාවකද ඉන්නේ එතකොට. අසාර වූ දෙයක් මේ සංඥාව කියලා කියන්නේ. මේ ලෝකේ දුක්ව පවතින දේ අපි සැපයි කියලා අරගෙන ඉන්නේ මේ සංඥාවෙන්. අනාත්ම වූ දේ ආත්මයි කියලා අරගෙන ඉන්නේ. අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා අරගෙන ඉන්නේ.
නිට්ටයයි කියලා අරගෙන ඉන්නේ. වෙනස් නොවන ස්වභාවයක් හැටියට අපි අරගෙන ඉන්නේ. එතකොට බලන්න මොනතරම් මිරිඟුවකට අහු වෙලාද මේ නිසාම අපි මේ සසරේ ඉන්නේ. එහෙනම් අපි මේක අනිත්‍යයි. මේක වෙනස් වෙලා යනවා නැසී වෙනසී යන දෙයක් හැටියට නුවණින් දකින්න මහන්සි ගන්න ඕනේ. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ සංඥාව වෙනස් වෙලා යනවා. ස්පර්ශය වෙනස් වෙනකොට මේ සංඥාව වෙනස් වෙලා යනවා. ඇහැයි රූපය ඇසේ විඥානය එකතු වෙනකොට ඇසේ ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් විදීම හට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයමයි පින්වත්නි හඳුනා ගැනීම හටගන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට සංඥාව වෙනස් වෙලා යනවා. ආන්න සංඥාවේ ඇත්ත ස්වභාවය අපි දකින්න මහන්සි ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ දේකුත් තියෙනවා කියනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදා අරටුවකින් ප්‍රයෝජනෙ තිබෙන අරටුවක් සොයන අරටුවක් සොයමින් ඇවිදින පුරුෂයෙක් ඉන්නවා කියනවා. ඔහු තියුණු කෙටේරියක් අරගෙන මේ වනයේ ඇතුළට යනවා කියනවා. වනයේ ඇතුළට ගියාට පස්සේ ඔහු දකින්න හොඳට මේ ඇද නැතිව හොඳට ඇද නැතිව තියෙන අලුත් නොපීදුණු මහත් කෙසෙල් කඳක් දකිනවා. දැන් මේ අරටුවක් හොයාගෙන යන්නේ. නමුත් ඔහු දකින්නේ කෙසෙල් ගහක්. කෙසෙල් ගහක් දකිනවා. ඉතින් මුලින්ම කපනවා කියන කෙසෙල් ගහ. මුලින් කපලා අගත් කපනවා කියනවා. අගත් කපලා පතුරුත් ගලවනවා කියනවා. පතුරුත් ගලවන ඇයි මේ? එහෙම කරන්නේ අරටුවක් හොයන්න. අරටුවක් හොයන්නේ කෙසෙල් ගහේ පතුරුත් ගලවනවා කියනවා. ඉතින් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඔහු ගසේ පතුරු ගලවද්දී එලයක්වත් හම්බ වෙන්නේ නැහැ කියනවා. අරටුවක් කොහේ ලැබෙන්නද කියනවා. ඒක කෙසෙල් ගහේ කෙසෙල් කඳේ අරටුවක් වෙන්න පුළුවන්ද? බෑ. පතුරු ගලවනට එලයක්වත් හම්බ වෙන්නේ නැහැ පතුරු ගලවනකොට. එහෙම එකේ අරටුවක් කොහෙන් ලැබෙන්නද කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඇස්සෙති පුරුෂයෙක් මේ කෙසෙල් කඳ දෙස බලාගෙන ඉන්නවා කියනවා. හිතනවා කියනවා. නුවණින් විමසනවා කියනවා. එතකොට ඔහුට මේ කෙසෙල් කඳ පිළිබඳ වැටහෙන්නේ මොකද්ද? මේක හිස් වූ දෙයක්, තුච්ච වූ දෙයක්, අසාර වූ දෙයක් හැටියට ඔහුට වැටහෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොකද්ද කියන මේ සාරේ කෙසෙල් කඳේ තියෙන සාරේ මොකද්ද? කිසිම සාරයක් හරයක් කෙසෙල් කඳේ නැහැ. ආන්නේ වගේ දේශනා කරනවා ඒවමේවකෝ භික්ඛවේ යේකේච සංඛාරා අතීතනාගත පච්චුප්පන්නා. ආන්නේ වගේ කියනවා මේ සංස්කාර තියෙනවා අතීතනාගත වර්තමාන අජ්ජත්තං වා බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු සියුම් හීනං වා පනීතං වා හීන පනීත යන් දූරේ සම්තිකේවා දුර ළඟ තියෙන මේ සංස්කාර තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තම් බික්කුම් පස්සති. ඒ සංස්කාර පිළිබඳ මෙතන සංස්කාර කියන්නේ පින්නොත් මේ චේතනාව පිළිබඳ බලනවා හිතනවා නුවණින් විමසනවා කියනවා. එතකොට ඔහුට වැටහෙන්නේ තුච්ඡ කංචේව කායති තුච්ඡ වූ දෙයක්, රිත්ත කංචේව කායති හිස් වූ දෙයක්, අසාර කංචේව කායති අසාර වූ දෙයක් හැටියට ඔහුට වැටහෙනවා කියනවා. මේ සංස්කාර කිංගිසියා භික්කවේ සංකාරයේ සුසාරු. මේ සංස්කාරවල තියෙන සාරය මොකද්ද කියනවා. කිසිම සාරයක් හරයක් මේ චේතනාවේ නැහැ. එතකොට අනිත්‍ය වෙවි යන චේතනාවක් තියෙනවා. අපි කෙසෙල් ගහක් පතුරු ගහනවා වගේ අපි අරටුවක් හොයාගෙන පින්වත්නි මම මගේ ආත්මය කියලා චේතනාව වැළඳගෙන අපි වාසය කරනවා. කවදාවත් අපිට අරටුවක් හොයන්න බෑ. කෙසෙල් ගහේ අරටුවක් හොයන්න බෑ වගේ මේ සංස්කාරයේ සාරයක් හොයන්න අපිට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. බලන්න අපි මේ චේතනාවට කොයිතරම් මුලා වෙලා ඉන්නවද? කොයිතරම් මුලා වෙලා ඉන්නවද? චේතනා පහල කර මම මගේ ආත්මය කියලා වැළඳගෙන අපි ඉන්නවා. ඒ චේතනාව වෙනස් වෙනකොට මොකද්ද වෙන්නේ? හඬා වැළපෙනවා, දුකටපත් වෙනවා. අනේ මට දුක් කිනවා, දුක් පීඩා එනවා. මට ඉවසන්න බෑ. හඬා වැළපෙනවා. එතකොට එයා දන්නේ මේ සංස්කාර වෙනස් වෙන දෙයක්, අනිත්‍ය වෙලා යන දෙයක්, තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් බැරි දෙයක් හැටියට එයා දන්නේ. බලන්න කොයිතරම් මේ චේතනාව කියන එක අනිත්‍ය වෙනවද පින්වත්නි? ඇහි ස්පර්ශයෙන් හටගන්න කනේ නාසයේ දිවේ කයේ මනසේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ චේතනාව හැම වෙලෙම වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙවි යනවා. බලන්න සැප සහගත
අපිට චේතනා පහල කරන්න අවස්ථා එනවා සමහර ලාවට. අපි සතුටින් චේතනා පහල කර කර අපි කතා කරනවා. මේ වෙනස් නොවන ස්වභාවයෙන් තියෙනවා කියලා හිතාගෙන අපි සතුටින් චේතනා පහල කර කර චේතනා පහල කර කර අපි සතුට ප්‍රකාශ කරනවා. ඒ චුට්ටක් වෙලා ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? ආයි මේ චේතනාව වෙනස් වෙලා ඒ සතුට ප්‍රකාශ කරපු කෙනාම දුක ප්‍රකාශ කරනවා. සාරයක් නෑ එතකොට මේ චේතනාව වෙනස් වෙලා යනවා. සතුටින් කතා කරන කෙනාම ඊළඟ දවසේකත් දුකින් කතා කරනවා. මොකක්ද මේක ඇත්ත ස්වභාවය? චේතනාව වෙනස් වෙනවා. චේතනා පහල කිරීම තමාගේ වසඟේ පවත්වන්න බෑ මේක. හැම වෙලෙම වෙනස් වෙවි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙනස් වෙලා යන මේ චේතනාවක් තියෙන්නේ. එතකොට මේකේ ඇත්ත ස්වභාවය දකින්න ඕනේ. කෙසෙල් ගහක් පතුරු ගහනවා වගේ කියනවා මේ චේතනාව හරයක් නෑ කියනවා. අරටුවක් හොයන්න කවදාවත් බෑ. බලන්න පින්වත්නි මේ වගේ දකින්නවා නම් කෙනෙක්ගේ ජීවිතේ එයාට මේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න, මේ ජීවිතේ යථාර්ථය දකින්න, මේ ජීවිතේ අනිත්‍ය වෙලා යන දෙයක් කියලා දකින්න එයාට වාසනාව තියෙනවා. එයාට පින්වත්නි සාර්ථක ජීවිතයක්. ඒ වගේම ඊටා සාර්ථක ජීවිතයක්, අවබෝධයක් ඇතිවෙන ජීවිතයක් සතුටින් වාසය කරන්න යාට වාසනාව තියෙනවා. බලන්න මේ වගේ දකින්න පුළුවන් නම් පින්වත්නි කෙනෙකුට මේ සාමාන්‍ය ලෝකයේන ප්‍රශ්න යාට මොනතරම් විසඳ ගන්න පුළුවන්ද? කොයිතරම් නිර්වෝල් කර ගන්න පුළුවන්ද තමන්ගේ ජීවිතයට ගලපලා? අනේ මේ සියල්ල වෙනස් වෙලා යනවා. එහෙම දකින්න කෙනෙකුටයි පින්වත්නි මේ වාසනාව තියෙන. ඉතින් මේ වගේ ජීවිතය ගැන දකින අය මේ ලෝකේ ඉන්නවා නම් කොයිතරම් සුන්දර වේදනේ? මොනතරම් මේ ලෝකේ ලස්සන වේද? මොනතරම් එකිනෙකා ප්‍රිය විදිහට බලමින් වාසය කරයිද? මොනතරම් ජීවිතය අවබෝධයෙන් එකිනෙකා කතා කරයිද? මොනතරම් නොයල්මක් ඇති කරගයිද ජීවිතය ගැන? එයා දන්නා මේ සංස්කාර වෙනස් වෙලා යනවා. මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. හැම වෙලෙම මේක වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා යාට වැටහීමක් එනවා. එතකොට එයා මේක අනිත්‍ය ස්වභාවය දැකමින් වාසය කරනවා. ආන්‍යයට අතහැරීම පුරුදු කරගන්න භාග්‍ය වාසනාව උදා වෙනවා. බලන්න පින්වත්නි කොයිතරම් වාසනාවක්ද අපිට මේ බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් අපේ ජීවිතය දකින්න අපිට මේ ලැබිච්ච අවස්ථාව මොනතරම් වාසනාවක්ද බලන්න. එහෙනම් මේ චේතනාවේ ඇත්ත ස්වභාවය අපි දකින්න මහන්සි ගන්න ඕනේ. මේක අනිත්‍ය වෙනවා. තමාගේ වසඟේ පවත්වන්න බෑ. වෙනස් වෙලා යන දෙයක් හැටියටම අපි දකින්න මහන්සි ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්ත් තියෙනවා කියන. ඔන්න විද්‍යාකාරයෙක් ඉන්නවා කියනවා. එක්ක විද්‍යාකාරයෙක්ගේ ගෝලයෙක් හරි ඉන්නවා කියනවා. හතරමං හන්දියක විද්‍යාව පෙන්වනවා. දැන් හතරමං හන්දියක් කියලා කියන්නේ පින්නත් හැම කෙනාටම පේනවා මේ විද්‍යාව. මේ මායාව හැම කෙනාටම පේනවා. එතකොට දැන් හතරමං හන්දියක විද්‍යාව පෙන්වනකොට මායාව පෙන්වද්දී හතර පැත්තෙම පේනවනේ. කොයි පැත්තින්වත් එතකොට ආවරණය වෙලා නැහැ. ඒතර මේ විද්‍යාකාරයක් මොනතරම් දක්ෂ කෙනෙක්ද හතරමං හන්දිකයි කියන විද්‍යාව පෙන්වන්නේ. ඒතර හැම කෙනාටම මේ විද්‍යාව පේනවා. ඉතින් ඔන්න මේ විද්‍යාව පෙන්වනකොට ඇස් ඇති පුරුෂයෙක්ගේ විද්‍යාව දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම හිතනවා නුවණින් විමසනවා කියනවා. එතකොට ඔහු මේ විදිහට බලාගෙන ඉන්නකොට හිතනකොට නුවණින් විමසනකොට ඒ නුවණ ඇති ඇස් ඇති පුරුෂයාට තමයි තේරෙන්නේ විද්‍යාවේ ඇත්ත ස්වභාවය. දැන් බලන්න ඇස් ඇති පුරුෂයෙකුට නුවණ ඇති පුරුෂයෙකුට විතරයි මේ විද්‍යාවේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒතර අනිත් අය විද්‍යාවට මුලා වෙලා විද්‍යාව වැළඳගෙන මේක ඇත්ත කියලා ඒකෙන් සතුටු වෙනවා හැරෙන්න මේකේ ඇත්තක් හොයන්න එයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක විද්‍යාවට රැවටිලා මායාකාරයට රැවටිලා විද්‍යාව දිහා බලාගෙන මුලාවටපත් වෙලා ඉන්නවා. නමුත් ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා කියනවා. එයා කල්පනා කරනවා මොකක්ද මේ විද්‍යාවේ ඇත්ත ස්වභාවය? මොකද්ද මේක හිතන්න ඕනේ? මේක පොඩ්ඩක් විමසන්න ඕනේ කියලා ආන් ඒකේනා මේ විද්‍යාවේ ඇත්ත ස්වභාවය විමසනවා කියනවා. එතකොට ඔහුට තේරෙන්නේ මේ විද්‍යාවේ ගන්න කිසි දෙයක් නැහැ. අන්න ඔහුට අහු වෙනවා ඇත්ත ස්වභාවය. මේ විද්‍යාවේ අසාර වූ දෙයක්, තුච්ඡ වූ දෙයක්, මේ විද්‍යාව හිස් වූ දෙයක් හැටියට වැටහෙනවා. ඒතර අනිත් මිනිස්සු මේ හතරමං හන්දියේ බලාගෙන අනිත් මිනිස්සු මුලාවටපත් වෙලා විද්‍යාවේ බලාගෙන ඉන්නවා. පුදුමයටපත් වෙලා බලාගෙන ඉන්නවා. ඒ හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට කරන්න බෑ. නමුත් ඇස් ඇති පුරුෂයෙක් ඔය අතර ඉන්න පුළුවන්. ඒක නා බලනවා මේ විද්‍යාව මොකද්ද මේක? මොකද්ද මේ කරන විද්‍යාව කියලා එයා විමසනවා මේක. දකින්න මහන්සි ගන්නවා. අන්න ඒ කෙනාට ඇත්ත ස්වභාවයේ වටහා ගන්න හැකියාවක් ලැබෙනවා. කොයිතරම් බලන්න පින්වත්නි නුවණක් අපිට වීරියක් ප්‍රඥාවක් වුමනා වේද මේවා දකින්න. මේකේ ඇත්ත ස්වභාවය දකින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ආන් ඒ වගේ කියනවා යංකින්චි විඥානං අතීතනාගත පච්චුප්පන්නානං යම් විඥානයක් තියෙනවද අතීතනාගත වර්තමාන අජ්ජත්තං වා බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර ඕලාරිකං වා සුකුමං වා ගොරෝසු සියුම් හීනං වා පනීතං වා හීන ප්‍රනීත යන් දූරේ සම්තිකේවා දුර ළඟ මේ විඥානයක් තියෙනවද තම් බික්කුම් පස්සති භික්ෂුව ඒ විඥානයේ දිහා බලනවා නිජ්ජායති හිතනවා යෝනිසෝ උපපරික්කති නුවණින් විමසනවා ඒ විඥානයේ ඇත්ත ස්වභාවය මොකද්ද මේ විඥානය මොකද්ද මේ විඥානය කියලා හොඳට නුවණින් විමසනවා කියනවා එතකොට ඔහුට වැටහෙන්නේ හිත්තකංචේව කායති මේක හිස් වූ දෙයක් මේක හිස් වූ දෙයක් තුච්ඡකංචේව කායති තුච්ඡ වූ දෙයක් අසාරකංචේව කායති අසාර වූ දෙයක් හැටියට විඥානය ගැන වැටහෙනවා කියනවා විඥානය ගැන වැටහෙනවා කියනවා ආන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා දේශනා කරනවා කිංසියා භික්කවි විඥානේ සාරෝ මේ විඥානේ සාරය මොකද්ද කියනවා මේ විඥානේ සාරයක් නැහැ ඒතර බලන්න මේ විඥානය කියන්නේ විඥානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයටයි විඥානය කියන්නේ විශේෂයෙන් දැනගන්නවා ඒතර බලන්න පින්වත්නි මේ විඥානයේ ඇසේ කනේ නාසයේ දිවේ කයි මනසේ හට ගන්නවා මේ භව පැවැත්මට ප්‍රධාන සාධකයක් මේ විඥානය බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානය මේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ විඥානේ තිබ්බොත් තියෙන්නේ රූපේ බැසගෙන කියනවා රූපේ පිහිටලා කියනවා රූපේ අරමුණු කරගෙන කියනවා මේ විඥානේ තිබ්බොත් තියෙන්නේ වේදනාවේ බැසගෙන වේදනාව අරමුණු කරගෙන වේදනාවේ පිහිටලා කියනවා විඥානේ තිබ්බොත් තියෙන්නේ සංඥාවේ බැසගෙන සංඥාව අරමුණු කරගෙන සංඥාවේ පිහිටලා කියනවා මේ විඥානේ තිබ්බොත් තියෙන්නේ සංස්කාරයේ බැසගෙන ඒ වගේම සංස්කාරයේ පිහිටලා සංස්කාරය අරමුණු කරගෙන කියනවා විඥානයේ පිහිට තියෙන්නේ එතකොට මේ විදිහට පොළොව වගේ කියන රූප වේදනා සංඥා සංස්කාර පොළොව වගේ කියනවා මේ පොළොව මත පිහිටලා වැඩෙන බීජී වගේ කියන විඥානය මේකට දිය දෙනවා කියන තෘෂ්ණාවෙන් කියනවා මේකට දිය වතුර දෙන්නේ එතකොට තමයි කියනවා මේක දලු දාන්නේ විපුල බවට පත් වෙන්නේ මේක වැඩිලා විපුල බවට පත් වෙන්නේ එතකොට කියනවා හරි පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ හෙළිදරව්ව බලන්න එතකොට මේ විඥානය කියන්නේ හරි සියුම් දෙයක් එතකොට අර මායාකාරයක් වගේ කියන වදාලා වේකයි විඥාපෙන්නන මායාකාරයක් වගේ මේ විඥානේ ඇසේ හටගෙන මේ ස්පර්ශ ඇසේ හටගෙන කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගෙන මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මේ සකස් වෙන්න ප්‍රධාන සාධකයක් පින්වත්නි මේ විඥානය. ඒතර බලන්න අපිට මේ කොයිතරම් අපි මුලාවටපත් වෙලා දින්නේ. ඒතර මේ විඥානය. එහෙනම් විඥානයේ මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න මේ විඥානයේ ඇත්ත ස්වභාවය දකින්න අපි හොඳට මහන්සි ගන්න ඕනේ. අන්න එතකොට අපිට වාසනාව තියෙනවා විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් හේතු නැතිවීමෙන් නැති වී යනවා කියන මේකේ අසාර වූ දේ තුච්ච වූ දේ දකින්න අපිට හිස් වූ දේ දකින්න අපිට වාසනාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒවම් පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. මේ විදිහට පින්වත්නි රූප වේදනා සංඥා සංස්කාර විඥාන අසාර වූ දෙයක් හැටියට තුච්ච වූ දෙයක් හැටියට මම මගේ ආත්මය කියන දෙයින් හිස් වූ දෙයක් හැටියට දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම දකින්න කෙනාට රූපය ගැන අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා. වේදනාව ගැන අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා. සංඥා සංස්කාර විඥාන ගැන අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා. කලකිරීම ඇති වුණාට පස්සේ නිබ්බින්දං විරජ්‍යති නොයැලෙනවා. විරාගා විමුච්ඡති. එතකොට මොකද්ද වෙන්නේ? නොයැලෙනකොට විරාගයටපත් වෙනකොට නිදහස් වෙනවා කියනවා. විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණා කියලා අවබෝධයක් ඇති වෙනවා කියනවා. මොකද්ද? කීනා ජාති වුසිතං. ඉපදීම ෂේ වුණා. බඹසර වාසය සම්පූර්ණ කරා. කලියුත්ත කළා. මේ නිවන් මාගේ කලියුත්ත කළා ඉවරයි කියලා. නාපරං ඉත්තත් ආයාති පජානාති. ඉදිරියට ආයේ මේ නිවන් මාගේ කරන්න දෙයක් නැහැ කියලා වැටහීමක් ඇති වෙනවා කියනවා. බලන්න පින්වත්නි, ඒ කියන්නේ නික්ලේශී භාවයටපත් වෙනවා, අරහත්ත්වයටපත් වෙනවා. මේකේ ඇත්ත ස්වභාවය අපිට දකින්න පුළුවන් නම් අසාර වූ දෙයක් හැටියට, තුච්ච වූ දෙයක් හැටියට, මම මගේ ආත්මයකින් දෙය හිස් වූ දෙයක් හැටියට දකින්න පුළුවන් නම් පින්වත්නි, සියලු කෙලෙස් නැසලා
එයාට මහා භාග්‍ය උදා වෙනවා මේ සංසාර ගමන නතර කළා දාන්න. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබ අප සියලු දෙනාට මේ පරම ගම්භීර දේශනාව අපේ ජීවිතේ රූපය ගැන, වේදනාව ගැන, සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය දැකලා අපිටත් මේ පරම ගම්භීර ධර්මයේ දකින්ද වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද වස්සානයේ සදාම් සිසිල් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් බීටාද සිල්වා, ඒ වගේම ලලිතා සමරතුංග, නයන්ති විජේසූරිය යන මහත්මීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් රැස්කර සීල පුණ්‍ය ධර්මෙන් පළමුවෙන් සීල දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලුව දක්වා වැඩ සිටින්නා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ ඔබ අප සෑම සීල දෙනාටම සලසා දෙත්වා. ඒ සීල දෙවියොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකීය ඒජී ලැම්බර්ට් සිල්වා මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ නන්නයිරුම් උදව් උපකාර කර සීල දෙනා නමින් මේ පරිලෝකීය සීල දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත් මිදීමට මේ සීල පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. මහමෙවුනා අසපුවාසී රටවාසී ලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අනගාരികා මෑණියන් වහන්සේලාටද, අනගාരിക දූපතුන්ටද මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්නතුන්ගේ දෙමාපියන්ට, පවුලේ සහෝදර සහෝදරියන්ට, දරුදැරියන්ට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිස මේ සීල පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී, ලෝකවාසී, ඒ කැනඩා වාසී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සැප සැහැල්ලුව සැලසේවා. මේ කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් මේ ලක්දෙරණින් මේ ලෝකයෙන් තුරන් වීමට අප රැස්කර සීල පුණ්‍ය ධර්මයන් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දින වස්සානයේ සදාම් සිසිල් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් බීටාද සිල්වා, ලලිතා සමරතුංග, නයන්ති විජේසූරිය යන මහත්මීන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ සියලු දෙනාට මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස්කර සීල පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ට, ඒ පවුල්වල සියලු පින්නතුන්ට නන්නරුන් උදව් උපකාර කර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සියලු දෙනාට මේ සීල පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.